උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා නුවර එළියේ පදිංචි මහේෂ් ගමගේ මහතා සහ තනුජා කරුණාරත්න මහත්මිය විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මීට වසරකට පෙර වියෝ වූ GM කරුණාරත්න පියාණන්ටත් මීට වසර දෙකකට පෙර වියෝ වූ ලැන්ටිස් සිඤ්ඤෝ සීයාටත් වසර දෙකකට පෙර වියෝ වූ එමෝ නෝනා මිත්තනියටත් වසරකට පෙර වියෝ වූ බිම්බිරිගොඩ බාප්පාටත් වසරකට පෙර වියෝ වූ මලික් ගජනායක සහෝදරයාටත් පින් අවශ්‍ය තැනක ඉපදී සිටී නම් මේ පින් අනුමෝදන් වී උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින ගමගේ චන්ද්‍රදාස පියාණන්ටත් ස්ටෙලා ජයලත් මෑණියන්ටත් AMG පොඩිමැණිකේ අධිකාරි මෑණියන්ටත් හා පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනය සැලසේවා. අබිරු සේනිල පුතණුවන්ටත් සනුජි ඉසුරුමා දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනය සැලසේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. පින්වත් ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනය සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමනෝ කෝ භෝගෝතම කිමාදිප්පයා කිං උපවිචාරා කිං අදිඨානා කිං අබිනිවේසාංසයා කිං පරියෝසානාතීති. ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළ මෙම ධර්ම දේශනාව දේශනා කරවා ගැනීම සඳහා අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛකට ඇති ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, ඥානස්සෝනි බමුණා බුදුන් වහන්සේ සමග බොහෝ සාකච්ඡා කළ කෙනෙක්. ඥානස්සෝනි කියලා වෙනම සුන්දර සූත්‍රයක් ගැන මම නිරන්තරයෙන් කියනවා. අද මම මේ පැහැදිලි කරන්න හදන්නේ ජානුස්සෝනි බමුණගේ වැඩක් තමා. නමුත් ඒක ජානුස්සෝනි සූත්‍රය නෙමෙයි. අංගුත්තර නිකායේ චක්කනිපාතේ පවතිනා වූ කත්තිය සූත්‍රය. ඒක මෙහෙමයි පටන් ගන්නෙ. අතකෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ භගවන්තං ඒත දෝච. තව විස්තර තියෙනවා. ඉතින් ඒ ආපු හැටි එහෙම. ඒකල්ලි ඥානස්සෝනි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම විමසුවා. මේ විමසීමේදී සාමාන්‍යයෙන් පැයක දේශනාවක් වශයෙන් ගත්තාම හුඟක් සාරාංශ කරන්න වෙනවා. චරිත 6ක් 7ක් අරගෙන ඒ අයගේ අභිප්‍රායන් මොනවද කියලා අහනවා. අපි මේ චරිත ගම්මු. ක්ෂත්‍රියෝ, බ්‍රාහ්මණයෝ, ගෘහපතියෝ, ස්ත්‍රීන්, සොරුන්, ශ්‍රමණයින්. මේ 6 දෙනා සම්බන්ධයෙන් වෙනම ප්‍රශ්නයක් අහනවා. ඔවුන් කුමක් කිම අදිප්පායා ඔගේ බලාපොරොත්තුව මොකක්ද? කිං උපවිචාරා ඔවුන් සොයන්නේ මොනවද? කිං අදිඨානා ඔවුන්ගේ පැතුම මොකක්ද? කිං අබිනිවේසානුසයා ඔවුන් නැමිලා ඉන්නේ මොන පැත්තටද? කිං පරියෝසානා මොකක්ද ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුව? මේ අනිත් 5 දෙනාගේ බලාපොරොත්තු ලෞකිකයි. නමුත් නිකන් මතක් කරලා දීලා මේ අවසන් එකේ ශ්‍රමණීන්ගේ බලාපොරොත්තුව යුත්තේ මොකක්ද කියලා නේ අහලා තියෙන්නේ.
ඒක පැහැදිලි කිරීම තමයි ධර්ම දේශනාවේ මූලික පරමාර්ථය. හොඳයි ඔබ හිතන්න. ශාස්ත්‍රීය මොනවද හොයන්නේ? ශාස්ත්‍රීය සාමාන්‍යයෙන් බලය හොයනවා. ප්‍රඥාව හොයනවා. අධිපති භාවය හොයනවා. එහෙම නැත්නම් අන්තිමට පොළොවේ අධිපති භාවය සමග රජකම දක්වා තමයි ඔවුන්ගේ පාර තියෙන්නේ. බ්‍රාහ්මණයින්ටත් මේ ඓශ්චර්ය බලාපොරොත්තු වෙනවා, බුද්ධිය බලාපොරොත්තු වෙනවා, යාග බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මරණින් මතු බඹලෝ යන්න බලාපොරොත්තු වෙනවා. ඒ සමාජයේ ඒ පුද්ගලයාගේ ඉලක්ක පිළිබඳව මේ විස්තර කරන්නේ. ගෘහපතියා ඔය බෞද්ධ සම්පත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ඓශ්චර්ය බලාපොරොත්තු වෙනවා. ලාභය බලාපොරොත්තු වෙනවා. ස්ථාවර භාවය බලාපොරොත්තු වෙනවා. ඒ හොඳ ආදායමක් බලාපොරොත්තු වෙනවා. කාන්තාව සැමියෙක් බලාපොරොත්තු වෙනවා. අලංකාරය බලාපොරොත්තු වෙනවා. දරුවන් බලාපොරොත්තු වෙනවා. ගෙදර ප්‍රධානියා Taman බවට පත් වෙන ඉතින් දෙවන්නේක් වෙන්න බෑ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අසයිසුරු බලාපොරොත්තු වෙනවා. බලන්න. හොරා නම් ඉතින් කොහෙන් හරි හොරකම් කරන හැටිමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම හැංගෙන්න තැන් තමයි හොයන්නේ. ඒ වගේම අන්ධකාරය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම කෛරාටිකකම තමයි තියෙන්නේ. අහු නොවේවා කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ තව චරිත 10ක් බුදුන් වහන්සේට ඉදිරිපත් කරා නම් 10න් බලාපොරොත්තු කියාවේ. මම මේ ඔක්කොගේම එකක් දකිනවා. මේ කත්තිය බ්‍රාහ්මණ ගහපති ස්ත්‍රී සහ චෝර කියන 5 දෙනාටම තම තමන්ගේ ඉන්න ශේත්‍රයේ ලෞකිකත්වය තුළ බලාපොරොත්තු තියෙන්නේ. සමාන වශයෙන් ශිල්ප හැදෑරීම ඥානවන්තකම හිම දේවල් තිබෙනවා වුණත් හොරාට ඒව නැති වුණාට අනිත් අයට ශාස්ත්‍රයින්ට බ්‍රාහ්මණයින්ට ගෘහපතීන්ට කාන්තාවටත් වෙනම අපේක්ෂාවන් ටිකකුත් තියෙනවා. ඒ තමන්ගේ කටයුත්ත කරගන්න අවශ්‍ය ඉඩකඩ තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ ඉන්න ඕනෑම තැනකින් කෙනෙක් තමයි සම්බුදු සසුන තුළ ශ්‍රමණ භාවයට පත් වෙන්නේ. එතකොට ඒකේ බලාපොරොත්තුව අරව වෙන්න බෑ. ඒකෙන් කියන්නේ ඒවා ඇහැරලා ඉතින් මේකට ආවොත් ඒක බලාපොරොත්තුව වෙනත් බලාපොරොත්තුවක්. හැබැයි ඒවයි ඉන්න ගමන් මේ ශ්‍රමණ භාවයේ බලාපොරොත්තු උන්ට අහිමිත් නැහැ. ඒ පෘථග්ජන මට්ටමෙන් නෙවෙයි. අර විනයජනයන් කියන වචනෙන් කතා කරන්නේ. ඒ ලෞකික අභිවෘද්ධියෙන් සලසා ගන්නා වූ පුද්ගලින් වශයෙන්ම සිටියේදීම ධර්මයේ තේරුම් ගැනීමේදී මේ ශ්‍රමණයාගේ බලාපොරොත්තුත් gedara ඉන්නට ඉටු කරගන්න පුළුවනි. නමුත් ශ්‍රමණ කියන මේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය පරමාර්ථ වශයෙන් එදා නම් අද නෙමෙයි වෙනත් බලාපොරොත්තු කීපයක් මුල් කොටගෙන තමයි මේ ඇති වෙලා තිබෙන්නේ කියලා පැහැදිලි කරලා තිබෙනවා. එතකොට වර්තමානයේ ඒ බලාපොරොත්තු 100%ක් මේ බලාපොරොත්තු ඔස්සේ ශ්‍රමණ ජීවිතේ මෙහෙ වෙන්නේ නැහැ. ඒකට ශ්‍රමණ ජීවිතයට හෝ පැවිදි වෙන දරුවන්ට හෝ කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ. මොකද වර්තමානයේ සසුනේ පැවැත්ම සඳහා ඇති වෙන ගැටලු වලදී සද්ධර්මයේ වැටහීම පැවිද්දට සුසුකම් ආදී දේවල් වලට වඩා පැවිදි කිරීම හොයන්නේ. රැඳෙනව ඇරෙන එකක් දෙවෙනි කාරණයක්. දෙවෙනි කාරණේ මේ බුද්ධ කාලීනව ශ්‍රමණීන්ගේ බලාපොරොත්තුව ඊට වෙන්න පුළුවන් තෝතැන්නක් බවට සමාජයේ පත් වී තිබුණේ නැහැ. ඒක මම මදිකමක් වශයෙන් කියන කාරණයක් නෙමෙයි.
භික්ෂු පරපුරේ අතීතය අරන් බැලුවොත් එහෙම මේ ලෝකෝත්තරයෙන් බැහැර වූ බවට සාක්ෂි ඕන තරම් තියෙනවා. දඹදිව යුගයේ හරි පොළොන්නරු යුගයේ හරි කෝට්ටේ යුගයේ හරි යතිවරයන් වහන්සේලාගේ ක්‍රියාකලාප හොයාගන්න නම් ගද්‍ය සහ පද්‍ය සාහිත්‍ය කෘති සංදේශ කාව්‍ය කියවලා බලන්න. ඒවා වර්ණනා කරන්න උපමා රූප ගලපන්න මොනතරම් කාලයක් කැප කරන්න ඕනද කියලා. එහෙමත් නැත්නම් මිනිසුන්ගේ ලෞකික අභිවෘද්ධිය සාධනය සඳහා විවේකව ඉන්න ගමන් ඔවුන්ට අවශ්‍ය නැකත් පැත්ත බුදුන් වහන්සේ නැකත් දැනගත්තට කමක් නැහැ කිව්වා කියලා වචනිකුත් තියෙනවා කියන නිසා ඒවා ඉගෙනගෙන ඒවා ඉටු කර දීම ආදී මෙමදු ලෞකිකයට නැඹුරු සමාජයක් කලක් තිස්සේ තිබිලා තිබෙනවා. සංදේශ කාව්‍යයන් ඔබ කියවලා තිබෙනවා නම් සිසිවන වුවන ඉඟසුඟ ගට හැති ගන්ධ ගට හැක මිටින කියලා කියන්න ඒවා ගැන හිතන්න ඕන. උන් එදා දුන් සංඝ දුතොත් තව සක්සැපක් කවරෙක් පතා කියලා විරිත් සහිතව කවි ගලපන්න ඒ ගැන හිතන්න ඕන. අන්න එහෙම යතිවරයන් වහන්සේලා ඒ යුගවලදී කළ දේවල් මම නම් ඒවෙන් දකිනවා මූලාශ්‍ර වශයෙන්. එදා සමාජයට සමහර විට නිර්වාණ ධර්මයේ ඕන නැතුව වෙන්න පුළුවනි. එහෙම නැත්නම් නිර්වාණ ධර්මයේ යටපත් වීම නිසා උන්වහන්සේලා ගත කරන ජීවිතේ මේ සාහිත්‍යයෙන් රට පෝෂණය කළා වෙන්න පුළුවනි. සමාජයකට පරිහානිය පාලනය කිරීම සඳහා රාගබ දේශ මොහ වලින් අන්තයට යාම වැළැක්වීම සඳහා සාහිත්‍ය සහ වෙනකුත් කලා ශිල්ප ආදී මේ ශිල්ප ශාස්ත්‍රය අවශ්‍ය වෙනවා. එවන් කරන්නේ පාලනය කරන එක. සිත රාගයට දේශයට මොහයට යන හැඟීම වෙන පැත්තකට උන්නතියකට යොමු කරලා සතුටක් ලබා දෙන එක. ලෝකෝත්තර නෙමෙයි ලෞකික. වර්තමානයේටත් ඕනෑම දරුවෙකුට තමන් ඉගෙන ගන්නා වූ පාසල් අධ්‍යාපනික විෂයට පරිබාහිරව අපි කියන විනෝදාංශ කියන වචනයක්. මේ සිත ලෝභයට දේශයට මොහයට පාපයට නැඹුරන එක වළක්වන්න තමන් ප්‍රිය කරන අරමුණක් ඔස්සේ දිනු කරාට ඒ සතුටක් තිබෙනවා. නමුත් ඒක ලෝකෝත්තර නෙවෙයි. නමුත් මෙන්න මේ කාරණා තේරුම් ගත්තම අනතුරුව මේ සමාජයේ ජීවත් වෙන මේ සමාජ ස්තරයන් පවතින තත්ත්වයන් යටතේදී අපිට මෙහෙම කොටස් කරන්න පුළුවන්. බුදු බණවත් රජයේ නීතියවත් නොතකා තමන්ගේ ආත්මාර්ථය ඉෂ්ට කරගන්නා වූ පිරිසක්. ආය ජාතික ජාත්‍යන්තර නීති ආනයන අපනයන නීති මොකක්වත් නැහැ ආත්මලාභේ. මුදල් පිටිපස්ස ලබාගෙන ජීවිතයක්. බණ අහන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ, බණ වලින් හැදෙන්නෙත් නැහැ. පාලනය කරන්න ඉතින් දැඩි නීති රීති අවශ්‍ය වෙයි. ඊට මෙහා පැත්තට ආපුවම මව්පියන්ගෙන් සහ බුදු සසුනෙන් ලබාගත් අවබෝධය මත හැකිතාක් දුරට පවෙන් පාලනය වුණා වූ පුණ්‍ය කර්ම මුල් කොට ගත්ත ජීවිතයක්. එතකොට ඒක තුලත් ලෞකික අභිවෘද්ධියෙන් ඇරුණාම ලෝකෝත්තර අභිවෘද්ධියෙන් නැහැ. මොකද පෘථග්ජන භාවයේ සීමා ඉක්මවා යන්නට පාසල් අධ්‍යාපනය හෝ දහම් පාසල් අධ්‍යාපනය හෝ ලබා දෙන්නේ නැහැ ගැඹුරට. ලැබෙන්නේ නැහැ ඒ වයින්. ඒක අර පාසල් අධ්‍යාපනයට සමගාමී තවත් අධ්‍යාපනයක් කරුණාම මේ තවත් දෙයක් මේ ජීවිතයේ තියෙනවා කියන එක පිළිබඳව ලබා දෙන්නේ නැහැ. නමුත් මිනිසාට මේ ඒකපාක්ෂික දියුණුව තුළ අධ්‍යාපනය ආර්ථිකය කියන මේ පැතිවල දියුණුව තුළ පමණක් සියල්ල ලැබෙන්නේ නැහැ. මතක තබා ගන්න. ඒකට තවත් පැත්තක් තියෙනවා. මිනිසා කය විතරක් නෙමේ සිතත් මිනිසා කය වචන සිත පාවිච්චි කරන්න ගියාපම සිතින් දිලින්දෙක් බවට පත් වෙනවා. කයෙන් නෙමේ. කයින් වස්තුන්ගෙන් කෝටිපතියෙක් වෙන්න පුළුවනි. සිතෙන්. අන්න ඒ සිතෙන් දිලිඳ වෙන එකට කියනවා ලෝභය, ද්වේෂය, මෝහය වැඩෙනවායි කියන එක. මේක ස්ත්‍රී පුරුෂ උගත් නුගත් ගිහි පැවිදි ભેදයෙන් තොරව හැම කෙනා තුළම සිදුවෙන්නා වූ ලොකු වරදක්. ඒක තමයි Tamanට කරදර ගෙනත් දෙන්නේ. ඒක වළක්වා ගමනින් ගත කරන ජීවිතයක් ගත කරන්න තමයි බුදු සමයේ බෞද්ධයන් සඳහා ආගමික ප්‍රතිපදාවක් පැහැදිලි කරලා තිබෙන්නේ.
ඉන් සදහටම මෙදී මූලකට ගත්තා වූ ජීවිතයක් තමයි පැවිද්ද සඳහා වෙන් කරලා තිබෙන්නේ. එතකොට මෙන්න මේ කාරණා තේරුම් ගත්තාම වර්තමාන යුගයේ ගෞතම සසුන පවතිනා වූ රටක කෙනෙක් මිනිසත් බව ලැබුවාම පාපාභිවෘද්ධිය ලෞකිකාභිවෘද්ධිය එහාට ලොකු අභිවෘද්ධියක් ලබා ගන්නට ජීවිතය යොදා ගන්න පුළුවන් බව කල්යාණ මිත්‍ර සේවනයේ ලැබුව අයට ධර්ම ශ්‍රවණය කළ අයට කරුණු වැටහෙන අයට තේරෙනවා. එතකොට එහෙනම් මේ ශ්‍රමණ කියන කතා කරන සිවුර පරවාගත් ශ්‍රමණ භාවයට නොපැමුණත් මේ කියන කාරණාවලට කටයුතු කරන්න පුළුවන් කියලායි මම දකින්නේ. මේ සූත්‍රයේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ස්ත්‍රීචෝර වෙනම බෙදලා තිබුණාට සමන නමුත් මේ සංකල්ප ටික තේරුම් ගන්න පුළුවන් නම් අර කියන தත්වයන් තුළ වුණත් මේ කියන සාරූප්‍යයන් දිනු කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ අදිප්පායාසය මොකද්ද? ඒවත් බලාපොරොත්තුව මොකද්ද කියලා හොයන්න වෙනවා. එතකොට ඔවුන් සොයන්නේ මොනවද කියලා හොයාගන්න වෙනවා. ඔවුන්ගේ පැතුම කුමක්ද කියලා හොයාගන්න වෙනවා. ඔවුන් නැමිලා ඉන්නේ මොන පැත්තටද කියලා හොයන්න වෙනවා. ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුව මොකද්ද කියලා හොයන්න වෙනවා. නැත්තම් තේරුම් ගන්න වෙනවා. එතකොට එහෙමනම් අපි ඒක කෙලින්ම කතා කරමු. ශ්‍රමණයින් සම්බන්ධයෙන් කුමක්ද තථාගතයන් වහන්සේගේ බලාපොරොත්තුව පෙන්වලා තිබෙන්නේ? ඒකට පෙන්වනවා කාන්ති සෝරච්ඡාදි දිප්පච්චය කියලා. මේක ඉතින් සිංහලට පරිවර්තනය කරගත්තාම ලේසි. ශාන්තිය, ඉවසීම. කාන්ති කියන වචනෙන් පාවිච්චි කරන්නේ. එතකොට සෝරච්ච කියන පදේ මම පාවිච්චි කරන්න කැමති ටිකක් ගැඹුරින් අරගෙන අධ්‍යාත්මික තෘප්තිමත් භාවය. ඔක ලෞකිකයට වෙනම පොත්පත්වල පවතිනවා. මම ඒක මෙතන පැහැදිලි කරන්න ගන්නෙ නැහැ. පාලියෙන් අර්ථය අපට අදාළ ආකාරයෙන් ගන්නෙ. එතකොට ඒ විදිහට අධ්‍යාත්මික තෘප්තිමත් භාවය. අන්න දැන් බලන්න මේක තේරුම් අරගෙන. දැන් මේ ඉවසීම කියන්නේ මොකද්ද? කාන්ති පරමන්තපෝති තික්ඛා කියලාත් සඳහන් කරලා තියෙනවා. දැන් මේ ඉවසීම සඳහා අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය එනකන් ඉන්න ඕන නැහැ. ඉවසීම සඳහා හිට එනකන් ඉන්න ඕනෙත් නැහැ. ඉවසීම සඳහා ඊයේ පාවිච්චි කරන්නත් බෑ. ඔබ යම් කිසි තැනකද ශේස්ත්‍රයකද ජීවත් වෙන්නේ, ඒ තැන ශේස්ත්‍රයේ අදාළ පුද්ගලයන් සමග තමයි ඔබ ගනුදෙනු කරන්නේ. ඒ නිවස විය හැකි, පාසල විය හැකි, වරාය විය හැකි, කාර්යාලය විය හැකි, ආයතනය විය හැකි. ඒවායේදී පෞද්ගලික හෝ රාජකාරී කටයුතු වලදී තමයි ඔබට ඒ අදහස් සමග ගැටෙමින් නීති රීති ඉක්මවා යමින් ඔබ හැඟීම් වලට වහල් වී ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, රිදවෙන් පලිගනිමින් කටයුතු කරන්න හිතෙන්නේ. ඔබේ ශරීර ශක්තිය පමණක් නො ඔබේ නිල බලය, දේශපාලන බලය මේ සියල්ල පුද්ගලයා පාගා දැමීම සඳහා යොදනවා. එහෙනම් ඒ හැම මොහොතකම මොකද්ද වෙන්නේ? කාන්ති නෑනේ. දුගී දුප්පත් පුද්ගලයෙකුට බලය නැති නිසා ඉවසීම නෙමෙයි මේ කතා කරන්නේ. ධනය, කුලය, නිලය, බලය සියල්ල තිබියදීත් ඔබට ඒවා පාවිච්චි කරන්න නැතුව ඉන්න පුළුවන් නම් කෙනෙකුගේ හානිය විනාශය සඳහා. අන්න ඒකට කියනවා කාන්ති කියන එක. එතකොට මේක කරන්න නම් අපට මෞකසින් බිහි ජීවිත අවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් මම කියලා හිතලා දකින්න බැරි වෙනවා. මේ පුද්ගලයාට එන්නේ මොහොතින් මොහොත අරමුණු. අපි කටයුතු කරන්නේ අරමුණු සමග. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්.
මේ අරමුණු වල සමග කටයුතු කරන්නට යාමේදී බාහිරින් අපට හමු වෙන්න ඕන වගේම අදාළ අගේ එකතු කිරීම ටිකක් චිත්තාභ්‍යන්තරයේ තිබී වටිනාකම් ටිකක් එනවා. ඒවට කියනවා ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය උපදිනවයි කියලා. මේක මම මතක් කරලා දෙන්නම් අහපු නැති අයට. මගේ දේශනාවක තියෙනවා කිරිගහකට උපමා කළා වූ ධර්ම දේශනාව කියලා දේශනාවක්. මේකේ කිරිගහ ඔබයි. උපමාවෙන් ගත්තට වෙනත් ගහක්. වෙනත් ගහ නම් ලංකාවේ තියෙන කොසෝ රබර් ගහක්. අනතුරකින් තොරව වැඩෙනවා අවුරුදු 15ක් 20ක්. කවුරුත් කරදරයක් කළේ නැත්නම් කොලයක්වත් කෙරුවේ නැත්නම් ඒක ගහ ඇතුලේ කිරි තියෙන බව කවුරුත් දන්නේ නැහැ. නමුත් මේකට කෙටේරියක් අරන් ගිහින් පස්පලකට කෙටුවොතින් පස්පලින්ම ගහ ඇතුලේ තියෙන කිරි එන්න ගන්නවා. ඒ තියෙන නිසා. මෙන්න මගේ ලෝකේ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ජීවත් වීමේදී අරමුණු එකතු කර ගැනීම තුළ අරමුණු සඳහා ලෝභය, ද්වේෂය, මෝහය චිත්තාභ්‍යන්තරයට එකතු කරනවා. වර්තමාන මොහොතේ ඇහැටද කනටද නාසයට දිවට කායටද ගැටෙන්නේ ඒක තමයි කැටේරි පාර. ඒ ගැටීමේදී බාහිර අරමුණක් ගැටීමේදී ඔබට අදාළ එකතු කරගත්තා වූ ප්‍රත්‍යක්ෂයන් ටික, අවබෝධයන් ටික, ලෝභ, දේශ, මෝහ ටික චිත්තාභ්‍යන්තරයෙන් එළියට එනවා. ගහේ තියෙන කිරි එළියට එම උපමා කරන්නේ මෙන්න මේකට. ඇවිදින් ඔබට බලපෑම් කරනවා. කයට වචන සිතට එකට එක කරන්න, රිදවන්න, පලිගන්න, දේශපාලන වශයෙන් බලපෑම් කරන්න නිකන් ඉන්න එපා කියලා ඔබ කාන්තියෙන් ඈතට ගෙනියනවා. මෙන්න මෙහෙමයි මිනිසා ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් මුසපත්ව මමත්වයේ ක්‍රියාවට වහල් වී අවුල් ඇති කරන්නේ. අර අපි ඉස්සරහා කතා කළා වූ ක්ෂත්‍රියන්, බ්‍රාහ්මණයින්, ගෘහපතීන්, ඒ වගේම සොරුන් සහ කාන්තාවන්. ඔය කියන කාටවත් ඔය කියන මොහොත කාන්ති සඳහා යොදා ගන්න බෑ. ඒ සඳහා කාන්ති සඳහා යොදා ගන්නට බුදුරජාණන් වහන්සේ වදාළා වූ ධර්ම කරුණක භාවිතේ වැටහිලා තියෙන්න වෙනවා. ඒකට මමත්වයෙන් ක්‍රියා කිරීමේදී තමන් සසරට බැඳෙන බව, අනාගත දුක් විපාකයට හේතුවක් සිතේ ඉතුරු වෙන බව, ඒකට තමන් වද විපාක විඳින්න සිදු වෙන බව තේරුම් ගන්න ඕන. ඒකට කියන්නේ ධර්මයේ ආස්වාදයේ ආදීනව කියලා පොදුවේ ගත් කල. අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියලාත් කියනවා සිංහලෙන්. ඒ නිසා ඒ ලෝභ, දේශ, මෝහ මූලික කටයුත්තක් කරන්න ගියාපුවම ඊට අදාළ ප්‍රතිවිපාකයක් තමන්ට මෙලොව සහ පරලොව වශයෙන් මුහුණ නොදී කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි ඒකට අදාළ විපාකයක් සඳහා සසරකුත් හැදෙනවා. මේ සසර හදන්ට සත්‍යයා මහන්සි වෙන්න ඕනේ නැහැ, ස්වභාවයෙන්ම සසර හැදෙනවා. නමුත් පවට ලැජ්ජාව ඔබ කියන කාරණා, හිරියොතප් කියන කාරණාවෙන් පෙන්වන්නේ සසර හදන්ට බිය වෙනවා බණ තේරුණාය. මේක සමාජයට තරම් ගැඹුරින් වැටෙන දෙයක් නෙමෙයි. ඕනෑම රටක ඕනෑම ජාතියක ඉපදිලා මේ කියන අභිවෘද්ධින සලසගත්ත හැකි. නමුත් Taman කරන වැඩ නිසා අනාගත සතරක් හැදෙන බව කියලා දෙන්න ආගමක් ලෝකේ නැහැ. ඒකෙන් ගැලවෙන්න Taman මහන්සි වෙන්න ඕන කියලා දෙන ආගමක් නැහැ ලෝකේ. ඒ නිසා සසර හදන්න පුළුවන් කොතන කොහේ ඉපදිලත්. ඒ විතරක් නෙමේ කය බිඳුනෙන් පස්සේ අදාළ උත්පත්ති ලබන්නත් පුළුවන් විශ්වාස කළත් නැතත්. පුනර්භවය විශ්වාස කරන අයට විතරක් නෙමෙයි පුනර්භවය සිදු වෙන්නේ. ජීවිතයේ ඇලීම් ගැටීම් ඇති කරගත්තා වූ සියලු දෙනා මරණයට බයයි. ආගම් ભેදකින් තරව එකකින් පෙන්වන්නේ Tamanට අභිප්‍රායන් තියෙනවා. ඒ අභිප්‍රායන්ට අනාගතය සකස් වෙනවා. තවුන්හා නැමැති වඩුවා විසින් ගේ හදනවා කියන වචනේ වළංගු වෙන්නේ බෝධිසත්වයන් වහන්සේට විතරක් නෙමෙයි. බෞද්ධයින්ට විතරක් නෙමෙයි. ඕන කෙනෙකුට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ තණ්හාව තියෙනවා නම් ඊට අනුව අනාගතය සකස් වෙනවා. ඒවා කියලා දෙන දහමක් නැති බැවින් ඒකේ දිගු කලක් යන්න වෙනවා. විතරක් නෙමෙයි ඒ පෘථග්ජන මට්ටමින් ඉපදලා ඒ ලෝකෙත් එක්කලා ඇලීම් ගැටීම් තුළ අටලෝ දහමේ දුක්ඛ කන්දේ විඳ ගන්න සිද්ධ වෙනවා. ගැලවීමකට පාරක් ඇත්තෙම නැහැ. අර ප්‍රතික්‍රියා දක්වන ලෝකේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේවායින් නිදහස් වීම සඳහා අවශ්‍ය ඛේම භූමිය තමයි බුද්ධෝත්පාදයේ සතසදහම් හමුවීම කියලා කියන්නේ. කෙම්බිමකට පැමිණිලා ඉන්නේ. කෙම්බිමක් අතහැරලා කාන්තාරය හරහා කෙම්බිමක් ප්‍රාර්ථනා කරනවා කියන එක සුභවාදී දැක්මක් වශයෙන් මම පිළිගන්නේ නැහැ. ඒ කෙම්බිමේ ජලය නැහැ කියලා හිතාගන්න. නමුත් කෙම්බිමේ ජලය යටපත් වූ මොහොතක තමයි එහෙම ප්‍රාර්ථනා ඇති වෙන්න ඇත්තේ. නමුත් කෙම්බිමේ ජලය තිබෙනවා මතු කරගන්න පුළුවන් නම් කෙම්බිමේදී ජලය පානය කරනවා වරුණාම පිපාසය තබාගෙන කාන්තාරයක් කරහා කෙම්බිමකට යන්න ප්‍රාර්ථනා කරන එක විශාල මුලාවක් බව තේරුම් ගන්න. අන මේ පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ කියන වචනේ පාවිච්චි කරන්නේ මේ ස්ත්‍රී හෝ පුරුෂ හෝ ගිහි හෝ පැවිදි තොරව මෙන්න මේ කියන කාරණේ තේරුම් ගන්න පුළුවන්.
එහෙනම් ඔවුන්ට අදාළ මොහොත ලබා දෙන්නේ ගහගන්න, මරාගන්න, කපාගන්න, කොටාගන්න, පලිගන්න නෙමෙයි කන්තිය සඳහා. කොහොමද මේක කරන්න පුළුවන්? මට මතකයි මගේ තරුණ කාලය තුළ කාටුන් චිත්‍රයක්. මේ කාටුන් චිත්‍රයේ තිබෙනවා මේ පුද්ගලයෙකුගෙන් අදහස් විමසලා ඉවසීම පිළිබඳව අදහසක් ඉදිරිපත් කරන්න ගියාම ඉවසීම කියලා කියන්නේ වෛරයක් රැස් කිරීමයි කියලා ඔහු කියලා තිබුණා. ඔව් වෘතග්ජන සමාජයට ඒක තමයි. සැරයක් දෙකක් තුනක් හතරක් ඉවසුවා කියලා කියන්නේ චිත්තාභ්‍යන්තරයෙන් මේක අරන් යනවායි කියන එක. බලවත් වෙනතුරු. මම ඒක හොඳින් දැකපු තැන් තිබෙනවා. යම් කිසි පුද්ගලයෙකුට ජීවිතේ කලකිරීමක් ඇති වුනහම නැවත හිතනවා මම නම් ජීවත් වෙන්නේ නැහැ. මම ගඟට පයින්නවා. මම වෙල් වෙලා දා ගන්නවා. මේක හිතා ඉඳලා කියා ඉන්නවා. ඒ කියන්නේ ඒකට ශක්තිය දෙනවා අර පෙන්නන්නේ. අදාළ ගැටුම ආපු මොහොතට අර එකතු කරපු ශක්තිය විසින් ඔහුට ජීවිතය අහිමි කරනවා. ඒක ඔහු බොහෝ කල් බලවත් කරලයි මේ தත්ත්වයට යන්නේ. පළවෙනි අරමුණකින් මේක කාටවත් වෙන්නේ එහෙම නැහැ. අන්න ඒ වගේ අපි මේ ප්‍රතික්‍රියා දැක්වීම බලවත් කරගෙන තියෙන්නේ. ඒ ප්‍රතික්‍රියා දැක්වීම 100,000 වරක් බලවත් කරගෙන තිබෙන නිසා අපට කාන්තිය බලවත් කරගන්න බැරි වෙලා තිබෙනවා. දැන් කාන්තිය බලවත් කරගන්න මොකද්ද බුදුන් වහන්සේ වදාරන්නේ? මේ වර්තමාන මොහොතේ උපදින හැඟීම මොකක් කියලාද කියන්නේ? ඒ ගැඹුරු වචනෙන් ගන්නවා නම් එක්ක පවක් නැත්තම් පිනක් ඒ දෙක පමණයි ප්‍රධාන වශයෙන්. ධානයක් ඔබට නැහැනේ. එතකොට අපුඤ්ඤාභි සංඛාරයේ පුඤ්ඤාභි සංඛාරයේ ඔබ ඉන්නේ. ඒ අභිපදයෙන් ඔබ ඒක මමත්වයෙන් අරගෙන ප්‍රතික්‍රියා දක්වන්න යනවා කියන වචනේ කියවෙනවා. සතරක් හදන්නට, ප්‍රතික්‍රියා දක්වන්නට, පැවැත්මට ප්‍රමාදීව කටයුතු කරනවා කියලා තේරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාහරනවා ඒ මමත්වයෙන් ගෙන කටයුතු කිරීමෙන් සතරට බැඳී අනාගත ඵලයක් ඔබ දෙන්න හේතු ඉතුරු කොටමින් අවසන් වෙයි. මමත්වයෙන් ගෙන කටයුතු නොකරන්නේ නම් ඔබට අනාගත ඵලයක් ඔබ දෙන්න හේතු ඉතුරු නොකර අවසන් කරන්න පුළුවන් වෙයි. අන්නේ අනාගත ඵලයක් උපදින්නට හේතු ඉතුරු නොකර අවසන් කිරීමට කියනවා සංස්කාරයන්ගේ අනිත්‍ය බැලීම නැත්නම් කාන්ති කියලා. ඉවසනවා. දෙවන්නේක් වශයෙන් සලකා ඔහුට ප්‍රතික්‍රියා දක්වන්නට යාමෙන් තොරව හැඟීම් වශයෙන් Taman ළඟ මැරෙන්න අරින්න. බලන්න කොතරම් පැහැදිලිද කියලා. අන්න මේ හුරු කරන්ට තමයි වර්තමාන මොහොත කොතන කොහේ හිටියත් බුද්ධ පුත්‍රයෙක් සතු වගකීම් වශයෙන් පෙන්වන්නේ සහ බුද්ධ ශ්‍රාවක ශාවිකා වශයෙන් මේ අර කියන ඕන ස්ථානක හිටියත් මේ කාන්තිය තේරුම් අරන් පුළුවන් නම් මේ මොහොත අනාගත සතර හදන්නා වූ තැනක් බවට පත් කරගන්න නැතුව සතර නිමා කර තැනක් බවට පත් කරගන්න පුළුවන් නම් එතනින් එහා පැත්තේ තියෙනවා ඔය කියන සෝරච්ච කියන එක. අධ්‍යාත්මික සංසුන් භාවය. ඒකට වචනේ මම එහෙමයි දෙන්නේ. ලෝකේ තියෙන වචන පාවිච්චි කරොත් වෙන දෙයක් හිතා ගන්න පුළුවනි. අධ්‍යාත්මික සංසුන් භාවය. ඒ කියන්නේ නොසන්සුන් බව තුල කටයුතු කරනවා. එතකොට නොසන්සුන් බව තුළ තමයි අපි යන්නේ. නමුත් නොසන්සුන් බව ඉවරුනොත් මොකද වෙන්නේ? අපි උදාහරණයක් වශයෙන් මෙහෙම ගනිමු. ඔබ හිසේ රදයක් නැතුව ඉන්නවා. දැන් ඔබට හිසේ රදයක් හටගෙන තියෙනවා. දැන් ඔබ කටයුතු කරන හිසේ රදය තුල ඒක මහ විශාල වදයක් කරදරයක්. ඔබට ඉතින් කොයි වගේ සංකල්ප පහළලා තියෙනවද දන්නේ නැහැ හිසේ රදයේ තියෙන බරපතලකමට අනුව. හිසේ රදේ සෝුණයි කියලා හිතන්න. මොනවද ඔබට ලැබුණේ? ලැබුණ නැද්ද යමක්? අන්න ඒ වගේ තමයි ආධ්‍යාත්මික සැනසීම කියන එකේ හැටි. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැති එකම සෝරච්ච කියලා කියනවා. මෙන්න මේක තමයි අපි කතා කරපු අදිප්පාය නැත්තම් බලාපොරොත්තුව විය යුත්තේ. ඒ සඳහා හොයන්න දෙයක් තියෙනවා. උපවිචාර කියලා කියනවා. මොකද්ද? ඒ සඳහා ශ්‍රමණින් සඳහා ප්‍රඥාවෙන් විචාරන්න කියලා තියෙනවා. මතක තබා ගන්න. මොකද්ද ප්‍රඥාව විචාරනවායි කියලා කියන්නේ? ප්‍රඥාව විචාරනවා කියලා කියන්නේ අපි මේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පවිද්දා වශයෙන් හිතලා බලනවා කියන එක නෙමෙයි. ඊට එහාට වර්තමානයේ අපි ළඟ පවතින සිදුවීම කුමක්දයි කියලා බෙදලා හොයා ගන්න බලනවා. අපට උපැන්න සහතිකෙන් අවුරුදු 60ක් 70ක් 100ක් තිබුණාට වයස මෙච්චරයි කියලා කතා කළාට ඕක ගෙවලා තියෙන්නේ ජීවිතේ එක වතාවට නෙමෙයි, අවුරුද්ද ගාන නෙමෙයි, එහෙම නැත්නම් මාසේ ගාන නෙමෙයි, දවස ගානෙත් නෙමෙයි, සියුම් ඒකකය
මොහොත ගානේ. ඒ මොහොත කියන එක මොහොතින් මොහොත ගත වෙන එකක් බැවින් මේ මොහොතක ක්‍රියාකාරීත්වය අපට දෙපැත්තකට හොයාගන්න පුළුවන් වෙනවා. මේ මොහොතක ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමම තමයි බුදුසමය මේ ප්‍රඥා විචාර කියන වචනෙන් පෙන්වන්නේ. ප්‍රඥාවෙන් කාරණා වටහා ගැනීම කියන එක තේරෙන්නේ ඒක තමයි. සාමාන්‍යයෙන් හොයා බලනවා කියලා අපි කතා කරන උපවිචාර කියන එකෙන් තේරෙනවා. එතකොට ඒක අර ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ආදී ඒ බාහිර කාර්යය බහුල වෙලා ඉන්න අයට ඕවා හොයන්න වෙලාවක් නැහැ. Tamanට පැවරුණ වෙන රාජකාරී තියෙනවා. නමුත් ඔබට ගෙදර ඉන්න ගමන් මේ ගැන යොමු කරන්න පුළුවන් නම් නැත්නම් අපිට නම් අපිට පූර්ණ කාලය මේ සඳහා දීලා තියෙනවා. එහෙනම් ඒ ප්‍රඥා උපවිචාරයට හමු වෙනවා මෙන්න මෙහෙම. අපි අරමුණෙන් අරමුණට උපදින මැරෙන අය. අරමුණ කියන්නේ සිතවිල්ලක්. ඒක උපදින්න ඇයි කනයි නාහේ දිවයි කය උදව් වෙනවා. ඒවෙන් උදව් කරගත්තාම ඒව නැතුවත් උදව් වෙනවා. මේ නිසා පස්දොරින් ගත කරන ජීවිතේ වහලා නිදාගත්තාම මනෝද්වාරික ජීවිතයකට යන්න පුළුවන්. මේ ලෝකේ ඔක්කොමත් මනෝද්වාරයේ තියෙනවා. මේව ඇත්ත. ඊට පස්සේ මේ ක්‍රියාකාරීත්වයේදී අපට අපි කතා කරන පුද්ගල මම වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළා වූ සක්කාය දිට්ඨිය නැවති මම හොයාගන්න පුළුවන් වෙනවා. අපි කතා කරන පුද්ගල මමයි බුදුරජාණන් වහන්සේ වදාළා සක්කාය දිට්ඨිය මමයි දෙකක්. අර පුද්ගල මම නෑ කියන එහෙම බුදුන් වහන්සේ වදාරන්නේ නෑ. මම සම්මා සම්බුද්ධ මම කොසල් රජ වෙමි කියලා වතහනම් කරලා තියෙන්නේ. ස්වාමීනි මම කොසල් රජ වෙමි. ඒ නිසා ඒ මම පාවිච්චි කරන්නේ මව්කුසින් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයා විස්තර කරන්න. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරට යන කල මේ ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන කාරණාවේදී ඒකට පාලියෙන් තියෙනවා ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒකට ඒතං කියන්නේ එය. එය මගේ, එයම මගේ, එය මගේ ආත්ම කියන තැනට ඒක තේරෙනකොට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. පාලිය විවරණය කර ගැනීමේදී ලෝකේ තියෙන ඕනෑ දෙයකට ඒ කියන්න පුළුවන්. සජීවී අජීවී. නමුත් මේ කතා කරන්නේ ඒ මොහොතට ආපු දෙයට. ඔබ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් සිතට ආපු දෙයට මේ කියන්නේ. පවට, පිනට, ධානයට, ලෝභයට, දේශයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, රූප තණ්හාවට, ශබ්ද තණ්හාවට, මෙකී සහ නොකී සියලුම දෙයට. එය කියන වචනේ කාම රූප අරූප වාත්‍රේ භාවිතා කළ හැක. අන්න එය සමග ඇලීමෙන් එය මගේ වී, එය මම මගේ වී, එය මගේ ආත්ම වී සත්වයාට සසර බන්ධනයක් හදා පැවැත්මකට ඔහු අලවනු ලබයි. මෙන්න මේ වැරද්ද අපි බුදුවරු හමුවන තාක්කල් සසරේ කරමින් එනවා පවපින ධානයේ ඔස්සේ. බුදුවරුගේ දහම තේරුම් ගන්න නැන්ද තාක්කල් සසර කරමින් ඉස්සරහටත් යනවා. ඒ විතරක් නෙමෙයි ඒකට අදාළ මේ බාහිර ලෝකේ දේවල් තමයි තියෙන්නේ. ඒව තමයි සැප තියෙන්නේ. බුදුවරු පැහැදිලි කරන්නා වූ අධ්‍යාත්මික සැනසීම නැත්තම් මේ සෝරච්ච කියලා දෙයක් නැහැ. එහෙම පේන්නේ නැහැ ඒගොල්ලන්ට. වලාකුළු දිහා බලන් ඉන්න පුද්ගලයාට නිස්සබ්ද නිල්හසක් තියෙනවා කියලා පේන්නේ නැහැ. මතක තබා ගන්න. නමුත් වලාකුළු පාවෙලා යනවා. නිල්හස හැමදාමත් තියෙනවා. මම මේ උපමාවෙන් ගන්නවා අරම නිල්හස කියන්නේ පේන්නේ නැති මිරිඟුවක් කියලා කියන්න මහන්සි වෙන්න එපා. උපමාවක් වශයෙන් විතරයි ගන්නෙ. ඒ නිසා තේරුම් ගන්න. අනේ වගේ අපිට එහෙමනම් මේ අපව නොසන්සුන් බවට පත්කොට සමාජයට සසරට බඳවන්නා වූ මේ මායයට අයිති හමුදාවට එකතු නොවෙන්නට අපට ලබා දෙන්නේ වර්තමාන මොහොත පමණයි. ඒ ලබා දෙන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් Taman බැඳී පවතිනා වූ කාර්යයන් සමග. රැකියාව සමග, අධ්‍යාපනය සමග, දරුවන් සමග, මුදල් සමග සහ තව නොයෙකුත් යහපත් කාරණා සමග. නරක කාරණා සමග හදන්නේ නැහැ කවුරුත්. නරක සාරණා තියෙන කට්ටිය බණ තේරුම් අරන් නැහැ එතනට ගිහිල්ලා නිසා ඒවා හදන්න කල්පනා කරන්නේ නරක කාරණාවල පවතින්නේම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලි ගැනීම කියනා වූ මේ කාන්තියක් නැතිකමමයි. නමුත් කාන්තිය සමග තමයි සෝරච්ච හම්බ වෙන්නේ. ඉවසීම තුළ හම්බ වෙන්නා වූ අනාගත ඵල උපදින්නට හේතු ඉතුරු නොවි අවසන් වෙනකොට ලැබෙනා වූ ශාන්තිය. සංසුන් බව නැත්නම් අධ්‍යාත්මික සැනසීම. එහෙනම් මෙන්න මේ தත්ත්වයටපත් වෙන්නට අපට මේ පුද්ගලයා මව්පියා ස්ත්‍රී පුරුෂයා ගිහියා පවිද්දා කියන වචනට එහා ගිහින් පුද්ගලයා ස්කන්ධ පංචකය කියන තැනට එන්න වෙනවා.
අන්න ප්‍රඥායස හොයාගන්නට වික්ෂුන් සඳහා මේ සඳහා කාලය තියෙනවා. දැන් එතකොට තේරෙනවා සත්වයා පවපින ධානය තුළ රැකියාව තුළ ස්කන්ධ පංචකයේ ආත්මය නම් වූ මුලාවක් පරිහරණය කරමින් සතර ගමනක් හදමින් ඉන්න බව. මේ තුළ විශාල අටලෝදහමේ කම්පාවකට ඇඩීම් මැලපීම් සංඛ්‍යාවකට වගකීම් දරන්න නැත්තම් භාරගණ්ඩ සිදුවෙන බව තේරුම් ගත්තාම මේවාම නැතුවත් මේ ජීවිතය ගෙනියන්න පුළුවන් කියලා හොයාගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා තමන් හදාගත්තා වූ වේදිකාව බිම දාන්න ඕන. වේදිකාවක් උඩ මේ ඉන්නේ. මේ වේදිකාව ද්‍රව්‍ය නෙමේ. ලෝභ, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර වේදිකාව. මේ වේදිකාව උඩ ඉඳන් තමයි සරණ ලෑස්ති වෙන්නේ. මේ වේදිකාව හදාගත්ත පුහු වේදිකාවක්. මේක අතහැරලා දාන්න පුළුවන් වෙනකොට අනේක ඒක අනුගමනය කරන්නට අවශ්‍ය කරුණු තේරුම් ගැනීම සඳහා කෙනෙකුට ගුරු ඇසුර තුළ කරුණු පැහැදිලි කිරීම තුළ තේරුම් ගැනීම තුළ මේ ප්‍රඥා කියන්නා වූ පිළිබඳ විවරණය හමු වෙනවා. අපට ඊට වඩා ඒකට කාලය දෙන්න ගියොත් මාතෘකාව පැහැදිලි කරන්න කල්මදි වෙන නිසා අපි ඒක එතනින් අතහැර කරලා ලබනවා. ඊට පස්සේ මේ ශ්‍රමණයන් සඳහා ඊට පස්සේ පවතිනවා මේ කියන බාහිර වශයෙන් ගත් කල මේ පවතිනා වූ අපිට කියනවා පාප ධර්මයන් කියලා. ඒ වගේම වෙන්වීමට කියනවා විරතිය කියලා. විරතිය ආකාර දෙකක් තියෙනවා. පෘථග්ජන පුද්ගලයාට ශික්ෂාපද සමාදන් වීමක් මගින් වෙන් වෙන්න පුළුවන්. විරති. බේරමණි කියන්නේ ඕක තමයි විරාමණය. රමණයේ යෙදීම විරමණය නොයෙදීම. එන සතුන් මැරීමෙන් වෙන්වීම. විරතිය. මත්පැන් පානයෙන් වෙන්වීම. විරතිය. ඒ විරතියට පත් වෙන්නේ ඒවයින් සිදුවෙන්නා වූ අයහපත් විපාක තේරුම් ගත්ත පුද්ගලයා තමන් ඒවට බය නිසා තමයි මේ විරතිය. පාප විපාකයට බයව. නමුත් ඒක වළංගු වෙන්නේ පෘථග්ජන මට්ටමේ අය සඳහා. ඔවුනුත් ඒක වළංගු කරන්නේ නැහැ. කියන්න විතරක් උදේ ඉඳලා රැ වෙනකල් කියන්න විතරක් පාවිච්චි කරන යනවාම ප්‍රතිපත්තියක් වශයෙන් අනුගමනය කරන අය අඩු වෙලා පවතිනවා. හොරකම් කරන්නේ නැහැ කියලා හොරකම් කරන, කාමයේ වර්ධව හැදෙන්නේ නැහැ කියලා කාමයේ වර්ධව හැදෙන, බොරු කියන්නේ නැහැ කියලා බොරු කරන, මත්පැන් බොන්නේ නැහැ කියලා මත්පැන් බොන සමාජයක් නෙමෙයිද මේ තියෙන්නේ? කොහේ එතකොට විරතියක් තියනවද? ශික්ෂාපද කීමට සීලය කියන්නේ නැහැ. අපි එහෙම කියන්න පුරුදු වෙලා හිටියට විරතිය. නමුත් මේ ප්‍රඥාස පහළ වෙනකොට ඔය ඔතනින් එහා පැත්තට තවත් තියෙනවා සීලයක්. ඒකට පාලියෙන් තියෙන අරියකන්ත කියලා සූත්‍ර දේශනා ගණනාවක පවතිනවා. අරියකන්ත කියන වචනේ තව ටිකක් සිංහලට සරලාර්ථයක් ගන්න බැලුවොත් සෝවාන් සිට රහත් දක්වා පුද්ගලයන් කැමති සීලය. ආර්යයන් කැමති සීලය. මේ සෝවාන් සිට රහත් දක්වා යන්නේ පන්සිල් රැකලාද? නැත්නම් පන්සිල් වලින්ද අටසිල් වලින්ද? කල්පනා කරලා බලන්නකෝ. සෝවාන් සිට රහත් දක්වා මොකද වෙන්න ඕන? කාමරාග විලාපාද විනාශ වෙන්න ඕන, තුනී වෙන්න වෙනවා. එහෙනම් කාමරාග ව්‍යාපාද විනාශ වීම සඳහා තුනීම සඳහා මොකද වෙන්න වෙනවා? ඒවා නැසෙන්න වෙනවා. කෙලස් නැසෙන්න වෙනවා. කෙලස් ප්‍රහාණ වෙන්න වෙනවා. කෙලස් ප්‍රහාණය සඳහා රකින සීලය මොකද්ද? ආර්යයන් ඒකට කැමති. අන්න ඒ නිසා මේ ශ්‍රමණ කියන වචنين එහා පැත්තට ගත්තාම එහෙනම් ඔහුගේ අදිටන බලාපොරොත්තු බවට පත් වෙන්නේ මෙන්න මේ සීලය. ඒක තවත් ආවරණයක් නැත්නම් උදව්වක් බවට පත් වෙනවා. වර්තමාන මොහොත කෙලෙසුන් රැස්කොට අනාගත සතරක් හදන මොහොත බවට පත් නොකොට වර්තමාන මොහොත කෙලෙසුන් ප්‍රහීන කරන මොහොතක් බවට පත් කරන්න පුළුවන්කමක් තියෙනවා මේ අයට. එතකොට ඒක සිදු වෙන්නේ කොහොමද? ඒක සිදු වෙන්නේ වර්තමාන අරමුණ අනාගතයට තබා ඉතුරු කිරීමෙන් නොවේ. මේ අරමුණක් තුළ තිබෙනවා පැති තුනක්. අරමුණක් තුළ අතීතයේ තිබෙනවා. වර්තමානයේ තිබෙනවා. අනාගතයත් හදන්න පුළුවනි ඕන නම්. මෙහෙමයි මේ සතර සම්බන්ධීකරණය සිදු වෙන්නේ. ඉවර කරන්න පුළුවන් අතීතය අනාගතයක් වෙනකොට අනාගතයක් හදන්න අපි වර්තමානයේ යොදා ගන්නවා. අතීතයෙන් ගෙන වර්තමානයේ විද අනාගතයේ හේතු තබා අවසන් කිරීම. මේක අරියකාන්ත සීලය තුළ සිදු වෙන්නේ නැහැ. නමුත් අර බාහිර සීලය තුළ ඕක සිද්ධ වෙනවා. පාලනය කරන් හිටියට ඔහු ශික්ෂාපද මට්ටමින් පුද්ගල සංවරය ඇරුණාම ඔහුට චිත්තසාවික සංවරය කරගන්න අවශ්‍ය ධර්මයේ ලැබිලා නැහැ. එහෙනම් මෙන්න මේ ආර්යයන් කැමති සීලයේදී වර්තමාන මොහොත අනාගතයේ නොහදන වර්තමාන මොහොත වර්තමානයේ නිමා කරන තැනට පත් කරගන්න අවශ්‍ය හැකියාව උන්ට ලැබිලා තියෙන්න වෙනවා.
එතකොට ඒකෙන් පැහැදිලි කරන කරුණ මොකක්ද හොයාගන්න වෙනවා. මම මේකට සාමාන්‍යයෙන් පැහැදිලි කර වදාරනවා අපි ළඟ සිදුවෙන්නා වූ සිද්ධියක දෙපැත්තක්. සාමාන්‍ය මිනිස් සමාජයේ යම්කිසි පුද්ගලයෙක් ගාව සිද්ධියක් සිදුනහම ඒක ඔහුට වැදුනා නම් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් බාරගත්තා නම් ඔහුට ඒක අවසන් කරන්න බෑ, ප්‍රතික්‍රියා දක්වන්න හිතෙනවා. පසු දවසක හෝ ඒ මොහොතේ හෝ ප්‍රතික්‍රියා දක්වන්න හිතෙනවා. අන්න ඒ අනුවන නැත්තන්ගේ වැඩක් වශයෙන් තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒක ප්‍රමාද විහාරී කියලා කතා කරනවා. අන අදිෂ්ඨානයේ තියෙන්න ඕන මොකක්ද මේ මොහොත අනාගත ඵලයකට හේතු ඉතුරු නොකර අවසන් කරන්නට අවශ්‍ය කරන්නා වූ අන්න මේ සඳහා මේ කියන්නා වූ මොහොත පාවිච්චි කරන්න පුළුවන්කමක් තිබෙනවා නිමාව දකින මොහොතක් බවට පත් කරන්න. ස්කන්ධ පංචකය ආත්ම කොට නොගැනීමෙන් අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොමින් අවසන් කරන්නට බොහෝ කල් මහන්සි වෙලා හුරු කරගත්තාම ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට අන්න ඒ ගමන තමයි ඔය අරියකාන්ත සීල කියන වචනේ පැහැදිලි කරන්න වෙන්නේ. ඒ අරියකාන්ත සීලයේ සෝවාන් සිට මේ කෙලෙස් නැසීම කියන කාරණාව අරහන්ත භාවය දක්වාම සිදු වෙනවා කියන කාරණාව ඔබට අනුගමනය කරනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේ මේකේ සඳහන් වෙනවා තවත් කාරණයක් ඊළඟ වචනෙන් ගන්නවා අකිංචන අභිනිවේසානසය. ඒ කියන්නේ දැවිලි තැවිලි නැතිකම කිව්වහම හරි. කිංචන කියන්නේ දැවිලි තැවිලිට උපදින හේතු වලටනේ. ඒ වගේ අධ්‍යාත්මිකේ අවුලක් නැතිකම තමයි මේ සමන සාරූප්‍ය බලාපොරොත්තු කියලා පෙන්වලා තිබෙනවා. එතකොට ඒකෙදි බාහිර ලෝකයේ තියෙනා වූ කාරණා වෙනස් කරන්න උන් උත්සාහ කරන්නේ නැහැ. ඒවා සුභවාදී පැත්තට මෙහෙවන්න පාලනය කරන්න උදව් උපකාර දීම අනුශාසනා කිරීම කෙරෙන්න පුළුවන්. නමුත් ඒ උණයි කියලා අපිට කැමති විදිහට ලෝකේ අපි කැමති නම් ලෝකේ ඔක්කොම මත්පැන් පානය කරන්න නැතුව ඉන්නවා. ලෝකේ ඔක්කොම ගව ඝාතනය කරන්න නැතුව ඉන්නවා. ලෝකේ ඔක්කොම හොරකම් කරන්න නැතුව ඉන්නවා. අපි කැමති නම් එහෙනම් ලෝකේ බොහොම සුන්දර වෙවි. නමුත් එහෙම වෙන්නේ නැහනේ. එහෙම වෙන්නේ නැහැ කියලා අපි හිතින් වද විඳින්න ඕනේ. අපේ බලාපොරොත්තු ඒක වුණාට ඒක ලෝකෙ එහෙම සිදු වුණාවයි. ඒ කරන අයට ඒ විපාක තියෙවි. අපිට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේවා නිසා මේ ආධ්‍යාත්මික දැවිලිත් ඇවිලක් නැති තැනට අවශ්‍ය ඒක තමයි අර බලාපොරොත්තු කියන වචනෙන් පෙන්නන්නේ. ඒ පැත්ත ඒ උපද්‍රව රහිත තැනටපත් වෙන්න තමයි ඔහුගේ සිත නැවිලා පවතින්නේ. උපද්‍රව රහිත කියන එක සාමාන්‍යයෙන් පෙන්නනවානේ කාන්තාරේ යන්න ගොත් කාන්තාරේ යක්ෂයොත් ඉන්නවා. ඒ වගේම ජලයත් හිඟ වෙනවා. ඊට පස්සේ කතාවල පෙන්නනවා මේ මම පෙන්නන්නේ උපමාවක් විතරයි. ජලය ටික අයින් කරලා මිනිස්සු මරාන කනවායි කියලා. ඒ පෙන්නන්නේ ධර්මාවබෝධයෙන් තොරව සතර ගමන යන්න ගියාපම ඔවුන්ගෙන් කුසලය කියන අයින් කරලා ඔවුන් පාපයට නැමුණු කරලා ඔවුන්ට සංසාර ගමන වෙන පැත්තට හරවනවා කියන එක. ඔය පෙන්නන්නේ එහෙම එකක්. ඒ නිසා ඒ தත්ත්වයටපත් නොවෙන්නට පිපාසයට පැන් හමුවෙන්නට පානය කරන්න ඕන. අනේ වගේ සදහම් පිපාසයට නිවා ගැනීමට සදහම් හමු විට ඔබට ඒ සදහම් සරණ කරගන්න පුළුවන්කමක් තිබෙනවා. මෙන්න මේ ශ්‍රමණ භාවය තුළ මේ කියන්නා වූ මේ උවදුරු නැති ස්වභාවය කියන්නේ බාහිර වශයෙන් කාරණා මේ අටලෝ දහමට අදාළ කාරණා එන්නේ නැහැ කියන එක නෙවෙයි. තමන් මේවා බාර ගන්න නැත්නම් මේවා නිසා තමන්ට වදින්නේ නැහැ රිදෙන්නේ නැහැ. ඔක හරි ලස්සන උපමාවකින් පෙන්ලා තිබෙනවා ඔය සාමාවතී කතාවේ. සාමාවතී කතාවේ වරදක් කළයි කියලා ඊතල විස විපෙව් ඊතල විදලා මරන්න තීරණය කරයි කියලා තියෙන්නේ. නමුත් තමන්ට මේ තීරණය දුන්නා වූ මාගන්ධයාට රජතුමාට හේවායින්ට කාටවත් වෛර කරන්න නැතුව මෛත්‍රිය කරන්න කියලා කිව්වයි කියලා තියෙනවා. ඊට පස්සේ ඊතල ඔක්කොම වදින්න නැතුව ආපහු ගියයි කියලා කියනවා. ඔය කතා කරන කතාවෙන් පෙන්වන්නේ ලෝභයේ දේශයේ මෝහය තමයි විසපු ඊතල. ඔය බාර ගන්න නැත්නම් කලායට ආපහු යනවා යරුණාම තමන්ට වදයක් නැහැ කියන එක තමයි ඔය ආධ්‍යාත්මික සංසුන් බව කියලා කියන්නේ. තමන් ළඟ ඇතුළත නැත්නම් මේවා බාර ගන්න නැතිකම. ඒ නිසා ඔය තමයි අපට සිත හදන්න තියෙන ඊළඟ කාරණය කියලා තේරුම් ගන්න වෙනවා. තවත් කාරණයක් අවසානයේ වෙනවා මොකක්ද අපි ඒකට කියන්නේ අවසන් බලාපොරොත්තුව කියන වචනේ පාවිච්චි කරනවා පරියෝසాన. පරියෝසాన අවසන. අර
ඉහත කතා කරපු අයගේ එක එක්කෙනාගේ රජකම බලාපොරොත්තු වෙනවා, අඳුර බලාපොරොත්තු වෙනවා, සම්පත් බලාපොරොත්තු වෙනවා, බ්‍රහ්ම ලෝකේ යන්න බලාපොරොත්තු වෙනවා කියලා පෙන්වන එක එක්කෙනාට. නමුත් මේ ශ්‍රමණ ස්වභාවයටපත් වුනහම බලාපොරොත්තුව මොකද්ද? ඒකට කියනවා මොකද්ද කියන්නේ අපි? අවසන් බලාපොරොත්තුව මොකද්ද අපිට ගන්න ඕන? ඕක ඉතින් ඔතෙන්ද නොගියත් ඊට මෙහා පැත්තෙත් සමහර වාක්‍යයෙන් කියනවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා කියලා. මේ කියන්නා වූ මේ කාන්ති වලින් පටන් අරගෙන මේ යන ගමනේදී අපිට බලාපොරොත්තුව ශ්‍රමණින්ගේ බලාපොරොත්තුව ලෞකික අභිවෘද්ධියක් නෙමෙයි ලෝකෝත්තර අභිවෘද්ධියක්. ලෝකෝත්තරයේ සාක්ෂාත් වීම. ඒ කියන්නේ ඒක ජීවිතෙන් එහා පැත්තට ඒ වගේ තැනකට යනවා කියන උපකල්පනේ තාමත් මේ සමාජයේ ඉන්නවා. එහෙම ඉන්න එපා. ජීවිතෙන් එහා පැත්තට යනවා නෙමෙයි මේ. මතක තබා ගන්න. තවදුරටත් එහෙම හිතන අය ඉන්නවා. ජීවිතයේ දුකයි ඒ හින්දා නිවනට ගියදා මේ දුක් සියල්ල නැති වෙනවායි කියලා. එහෙනම් යන්න නිවනක් තියෙනවා කියලා තමයි ගීවලත් සමහරට කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙතන පවතිනා වූ ලෝභ දේශ මොහ කියන ඒවා ශේ කරගන්න පුළුවන් නම් මෙතන පවතිනවා යම්කිසි තත්ත්වයක්. මම උදාහරණ වශයෙන් ගන්නේ අර අහසේ පේන වලාකුළු තමයි. තැන් වල ගොඩ ගහිලා තියෙනවා කළු පානනේ. අපි අවධානය යොමුනේ නැත්තේ. අන්න ඒ වගේ මේ ලෝභ දේශ මොහේ ගැටුම අවසන් වුණාම තියෙන තත්ත්වයක් තියෙනවා. ඒකට අතීතයක් අනාගතයක් වර්තමානයක් ප්‍රතිසන්දියක් කියන මේවා හැම වළංගු වෙන්නේ නැහැ. අසංකත කියන පදේ පාවිච්චි කරන්නේ සීමා කරන්න බැරි කියන එකනේ. ඒ කියන්නේ හේතුන්ගෙන් හටගත්ත දේවල් නැති වුණාට හේතුන්ගෙන් හට නොගත්ත දේවල් හටගන්නෙත් නැහැ නැති වෙන්නෙත් නැහැ. ඒ මිනිසාට මිනිස් ජීවිතයක් ලබාගෙන මොලයක් පාවිච්චි කරලා බුද්ධිය දියුණු කරගෙන කෑම්බීම් ඇඳුම් පැළඳුම් ආදී දේවල් සපයාගෙන ඊට එහා පැත්තට යන්න පුළුවන් අභිප්‍රායක් නැත්තම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට අපි කතා කරනවා නිර්වාණ නිබ්බාන කියන වචනේ පාවිච්චි කරනවා. එහෙම කිව්වහමත් අපි ඒකට බයයි. මොකද අර මේ ලෝකේ බාහිර ලෝකවල වස්තු තියෙනවා ඒවා සැප තියෙනවා කියන පුද්ගලයාට මේ නිර්වාණය උසෝනේ දෙයක් වශයෙන් හිතනවායි කියලා පෙන්නලා තිබෙනවා. නමුත් ඒකේ ඒ වචනෙන් ගන්න නැතුව අර හොයලා බලන්න මේකේ ගැඹුරේ අර්ථය මොකක්ද කියලා. වචනක ගැඹුරු අර්ථ තියෙනවා. දැන් අජාත සත්‍රු නූපන් සතුරා. පටිච්ච සමුප්පාද හේතු කීපයක් එකතු වීමෙන් එක්වර හට ගන්නා. ඒ අපට තේරුම් ගන්න ඕන සිංහල අර්ථය මම මේ කියන්නේ. අන්න ඒ වගේ නිබ්බාන නැත්තම් නිර්වාණ පදයටත් අප සිංහල තේරුමක් හොයා ගන්න වෙනවා. එතකොට වාන කියලා කතා කරන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කය හට ගන්නා වූ මුලාවට හේවත් තණ්හාවට හේවත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හාවලට ඒ මොහොතේ නැති පදයට නිර් කියනවා. සාමාන්‍යයෙන් නිර් කියන පදයේ සිංහලෙත් පාලියෙත් උපසර්ගයක් වශයෙන් යෙදෙන්නේ නිෂේධාර්ථය සඳහානේ නෑ කියන්නේ. එහෙනම් ඉතින් අර අහසක් තිබෙනවා අහසේ වලාකුළු තිබෙනවා. මේ වලාකුළු දෙස බලන් ඉන්නවා. නමුත් වලාකුළු තිබියදීත් නැතිදීත් අහසට වලාකුළට එහා පැත්තේ නිල් අහසක් තියෙනවා. ඒ වගේ අපි මේ අරමුණක් ලෞකික මට්ටමට අරගෙන ලෝභයෙන් දේශයෙන් මොහෙන් නිවස් සමග ගැටෙනකොට ඒ ගැටෙන්නේ නැත්නම් ඊට එහා පැත්තේ කොයි වගේ තත්ත්වයක් තියෙනවද කියලා ඔබේ හිත සංසුන් වුණාම ඔබ දෙන්නෙක් නැතුව තනිව කියන්නේ දෙන්නෙක් කියන්නේ බාහිර පුද්ගලයෙක් නෙමෙයි මේ තණ්හාව නැමැති දෙවන්නා නැතිව ඉන්න විට කොතරම් මේ හුදකලා වාසයට ප්‍රිය කරනවද මේකේ සැනසීමක් සුන්දරත්වයක් තියෙනවද සීමාවක් තියෙනවද කියලා තේරුම් ගන්න ඕන. එතකොට මිනිසා හොයා යන ගමනේදී මිනිසාට හමු වෙන අහිමි නොවන්නා වූ කෙම්බිමමය. අන්න ශ්‍රමණයින්ගේ පරිෝසాన නැත්නම් අවසානයේ මේ ඉලක්කය කියලා තමයි පැහැදිලි කරලා තිබෙන්නේ. ඉතින් ඔබට මේ සඳහා 100% කාලය කැප කරන්න නැතුව වෙන්න පුළුවනි. නමුත් ඔබට ඔබේ සම්පූර්ණ කාලය ලෞකික සඳහා කැප කරන්න යන්න එපා. එතකොට මේ ලෞකික අභිවෘද්ධිය අර ලෝභ දේශ මොහ වැඩිම තුළ ජීවිත අවසානයේට බයක ශෝක වේදනාවන්ගෙන් පරලෝ යනවා වරනහම ඒවා අතහැරලා යන්න ශක්තියක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ආධ්‍යාත්මිකයේ ගවේෂණය කළොත් එහෙම මට පේනවා මෙහෙම දෙයක්.
දැන් ඔය බාහිර ලෝකේ යම් දේවල් තියෙනවානේ. ඒවා තමන්ගේ හිතටත් එනවා. මේ බාහිර ලෝකේ තියෙන දේ හිතට එන දේ එකක් කියලා තමයි අපි කල්පනා කරන්නේ. නමුත් බාහිර ලෝකයේ වෙනයි ඒවා ආශ්‍රයෙන් අපි හදාගන්න සිතුවිල්ල වෙනයි. මේ සිතුවිල්ලට අගේ වැඩි කරපුවම තමයි බාහිර ලෝකේ කාරණා නිසා අපට වද වේදනා තියෙන්නේ. නමුත් සිතුවිල්ලක් වශයෙන් ඇලෙන ගැටෙන ස්වභාවයෙන් අයින් කරගන්න පුළුවන් නම් එහෙනම් ලෝකේ යුතුයකම් ඉටු කරන අතර සිතින් බැඳිලා නැතුව ඉන්න පුළුවන් වෙනවා. හොඳයි ඇත්ත මොකද්ද ජීවිත අවසානයේදී? මේ මෑත යුගයේදීත් ඔබට පේනවා වෙනදාට වඩා සමුගැනීම් විශාල වශයෙන් තිබෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් මෙතරම්ම චකිතයටපත් වෙන්න කාරණේකුත් නැහැ. පිළිකා රෝගය නිසා වාර්ෂිකව මීට වඩා සංඛ්‍යාවක් මිය යනවා. අවුරුදු මාර්ධය නිසා අවුරුදු කාලය තුළ විතරක්ම 250ක් 250ක් දක්වා දානතුරු වලින් මේ ගිහින් තිබෙනවා. ඒ නිසා මේ කොරෝනා වලටම බය වෙලා හරියන්නේ අනික් අය ඊට වඩා විශාල අර්බුදයක් තියෙනවා. නමුත් මෙහෙම අවස්ථාවක් යෙදෙන්න පුළුවනි. වාහන අනතුරකින් හරි පිළිකාවකින් හරි නැත්නම් මේ කාරණෙන් හරි. එදාට පෘථග්ජන පුද්ගලයාට දාලා යන්න බැරික මේ දුක තමයි ලෝකේ පුරා වෙපෙන්න තියෙන්නේ. ඔබට පුළුවන් නම් S2 පියාගන්නකොට අරමුණ අතහරින්න. ඊළඟ අරමුණ ගන්න නැතුව ඉන්න මේ අරමුණේ තියෙන අරමුණට ඇලුම් නැතුව ඉන්න. ලෝකේ අල්ලන් ඉන්නේ අරමුණකින් ඔබට මේ අරමුණ අතහරින්න පුළුවන් නම් ඊට වඩා සුන්දර දෙයක් හමු වෙනවා ඇති. නමුත් මේ අරමුණෙන් අල්ලා ගැනීම තුළ ඔබ ලෝකේ අතහරින්නේ ඇලීමෙන් ඒ නිසා ඔබට අදාළ ලෞකික පැත්තක් හමු වෙනවා. ලෞකික පැත්ත වෙනුවට ලෝකෝත්තර අභිවෘද්ධිය සාදා ගන්නට අවස්ථාවක් තමයි මේ ජීවිතයේ අවසානයේ දෙන්නේ. ඇත්තටම බාහිර ලෝකේ අපට අහිමි වෙනවානේ. ඒක බාහිරෙන් අහිමි වෙනකොට හිත ඇතුළෙනුත් අපට ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අපට වදයක් නැහැ. බාහිර ලෝකේ අහිමි වෙනවා හිතෙන් ඇලලා හිටපුවා අපට අනාගතය සකස් වෙනවා ඇලීමට අනුව. මේ වැරද්ද හදාගන්න අන්තිම මොහොත දක්වා එනකන් ඉන්න එපා. මේ වැරද්ද තේරුම් අරගන්න. මේ පරතරේ තේරුම් ගන්න. ඊට පස්සේ ඔබේ යුතුයකම් කිසිවක් මගහැරෙන්නේ අරටත් වඩා සාධාරණ මානසික යුතුයකම් ඉටු කරાવી. නමුත් ඇතුළතින් ඔබට මේ පිළිබඳව ඇලීමක් ගැටීමක් නැති බව තේරෙවි. ඒ නිසා බුදු සමයෙන් පෙන්වන මේ සිද්ධියට කියන්නේ ලෝභය, දේශය, මෝහය මොහොතක් පාසා මරා දමමින් අපි ඉතුරු කරගන්නවා. පාලියෙන් ඒකට කියනවා මරණ සති බික්කවේ භාවේත අමතෝග දාමත පරිවසානා කියලා. මොහොතක් පාසාම ලෝභයේ දේශයේ මේ මරණයට සිහිය යොමු කරන්න ඒ නිවනට බැසගත්තේ වෙයි, නිවන් කෙලවර කොට ඇත්තේ වෙයි. මේක තේරුම් ගන්න. තේරුම් ගනිමින් ලබාගත් ජීවිතේ තමන්ට පැවරී තිබෙන්නා වූ යුතුයකම් මානසිකව ඉටු කරමින් ඊට එහාට මෙන්න මේ පෙන්නන පරිවසානයේ කෙලවරක් බවටපත් වෙන්නට ප්‍රඥාව කියන කාරණේ දියුණු කරගෙන කාන්ති කියන தත්වෙට යන්න කත්ති තියෙන தත්වේ භාවිතා කරමින් ඒකට මේ කියන්නා වූ ආර්යකාන්ත සීලයේ නැමැති මාර්ගයේ යමින් උවදුරු නැති ස්වභාවයට පත් වෙන්නට මේ අවශ්‍ය මාර්ගය Tamanට පෞද්ගලිකව මොහොතක් පාසා අනුගමනය කරන්න තියෙනවා කියන එක තේරුම් ගන්න. අනුගමන ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍ය අවබෝධය ලබා ගැනීමට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාව ඔබ වෙත ලබා දීම සඳහා ගුවනින් නුවරඑළියේ පදිංචි මහේෂ් ගමගේ මහතා සහ තනුජා කරුණාරත්න මහත්මිය සදහැබර දායකත්වයේ දරා තිබෙනවා. ඔවුන්ගේ අරමුණු අතර මීට වසරකට පෙර විවාහ වුණා වූ GM කරුණාරත්න පියාණන්ටත් මීට වසර දෙකකට පෙර විවාහවන්ට යෙදුණා වූ ලැන්ටිසිඤ්ඤෝ සීයාටත් වසර දෙකකට පෙර විවාහ වුණා වූ එමානෝනා මිත්තනියන්ටත් වසරකට පෙර විවාහ වුණා වූ බිම්බිරි ගොඩ බාප්පාටත් වචනේ මුද්‍රණ දෝෂයක් තියෙනවා නම් තමා වෙන්න වසරකට පෙර විවාහ වුණා වූ මලික් ගජනායක සහෝදරයාටත් ඔවුන් ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් අවශ්‍ය තැනක ඉපදී සිටි නම් මේ පින් අනුමෝදන් කර ගනිත්වා කියන ප්‍රාර්ථනය කරනවා. නමුත් ඒ පින් අනුමෝදන් වීමෙන් නිර්වාණය සෑදෙන්නේ නැහැ. ඒක හදාගන්න හැම කෙනෙක්ම ඒ තුලින් ඒ කර්ම ගෙවලා මතු මිනිසත් බව ලබාගෙන ඒ ජීවිතයේ සද්ධර්මයේ වටහාගෙන නිර්වාණාභෝධය මං පෙත්විවර කරගන්න හේතු වේවායි කියලා ඔවුන්ට ප්‍රාර්ථනා කරන්න. මොකද මේ පින් බලාපොරොත්තු වෙන්න පුළුවන් තැන නම් පරදත්ත උපජීවි ඒගොල්ලෝ එතනින් පින් අනුමෝදන් කරන් නිවන් යනවායි කියලා ඥානසෝනි සූත්‍රයේ පෙන්නන්නේ නැහැ. සුජීවත් සිටින්නා වූ ගමගේ චන්ද්‍රදාස පියාණන්ටත් ස්ටෙලා ජයලත් මෑණියන්ටත්
AMG පොඩිමැණිකේ අධිකාරී මෑණියන්ටත් හා පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව සුවපත් භාවයේ සමග දීර්ඝායස සැලසේවායි කියනවා මේ ධර්ම දානමය ආනිසංසයන් හේතු කොටගෙන. අබිරු සේනිල පුතණුවන්ටත් සනුජී ඉසුරුමා දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිර ජීවනයේ සැලසෙන අතර දීප්තිමත් අධ්‍යාපන කටයුතු වලට මං පෙත් පෑදේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සඳහා මූලික දායකත්වය දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දාණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා පරම්පරාවේ නැසීමේ පරලෝකියා වූ මව්පිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදී සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරගන්න. ඔවුන්ට උපහාරයක්ම වේවා ඔබ හදා වඩා පෝෂණය කළාට. පරලෝකීය ගමනේදී ඔබේ පිනින් යැපෙන ජීවිතයකට පත් වුණේ නම් ඔබ වෙනුවෙන් ඔබ යොවුන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන ජීවිතය පිනින් පුරවා ගනිත්වා. ඒ කෙටි කාලීනව පිනින් පුරවාගෙන දුකින් අත මිදී ඒ ලබාගත්තා වූ කාල සීමාව නිමා කොට යලි පුනර්භවයක් ලබද්දී මිනිසත් බව ලබාගෙන ඒ ජීවිතවලදී ඔබසේම බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍රසෝනේ ලබා ත්‍රිලක්ෂණයේ තේරුම් අරගෙන අවශේෂ නිරෝධය කරන්න ඕන ආකාරයේ තේරුම් සිදුවෙන ආකාරයේ තේරුම් අරගෙන නිර්වශේෂ නිරෝධය සිදු කර ගන්නට ඕන කරුණ වටහා ගැනීම තුළින් අනුගාමී ප්‍රතිපදාවක් තුළ ඔවුන්ටත් සසර සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණයෙන් සැනසෙන්නට හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ හැම දිනාටත් ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනාටත් මේ ආනිසංසය සහ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ පිණිස හේතු වේවා. ඔබ අප වෙනුවෙන් කළා වූ සෙත් පැතීමත් අප වාරගනු ලබනවා. විශේෂයෙන් දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සමග සාර්ථක අධ්‍යාපන කටයුතු වල සාර්ථකක් සඳහා මං පෙත් වේවා. හැම දිනාගේ ජීවිත මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් සිළු සැපයන්ට පැමිණ රැකියාදී කටයුතු යන්නේන ගමන් බිමන් යහපත් අනාගත බලාපොරොත්තු සඵල වී රෝග පීඩා දුරු වී අටලෝ දහමේ අකම්පිත වී ත්‍රිලක්ෂණේ නම් වූ ධර්ම කරුණු වල අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝය සැනසෙන මං පෙත් කරගන්නට මෙම ධර්ම දේශනාව ධර්ම දානමය පුණ්‍ය කර්මය ධර්ම අවබෝධය හේතු ආසනාව වේවායි කියලා හැමදෙනෙක්ම සාදු කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බහිතෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැමදෙනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං